අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුනේත්‍රා කුමාරය. මම චානකි නෝජ් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම්. පීඩාවට පත් වූවන්ට කඩිනමින් සහන සලසන්නයි අගමැතිගෙන් බලධාරීන්ට උපදෙස්. ගිනිගත් නෞකාව හිමි සමාගම ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව අයදී. මෙරට සංවර්ධනයට බ්‍රිතාන්‍යයේ සහාය. කොරෝනා මර්ධන එන්නත් වැඩසටහනට ඇමරිකාවත් එක් වෙයි. අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල සිට මෙරටට පැමිණෙන මගීන්ට සහ ගුවන් යානාවලට තහනමක්. ස්පුට්නික් V එන්නතේ දෙවනි මාත්‍රා 15000ක් ලබන සතියේ දිවයිනට. මුලින්ම දේශීය ප්‍රවෘත්ති. රත්නපුර කිරිඇල්ල ඇල්ලකාව ප්‍රදේශයේ නායාමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුතන්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අද අලුයම නායාම සිදුව ඇති බවයි. මේ අතර දිවයිනේ බස්නාහිර නිරිත දිග කොටස් සහ සබරගමුව පළාත හා දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අධික වැසි සහිත කාලකුණේ හේතුවෙන් කැලණි කළු ගින්ගඟ යන ප්‍රධාන ගංගා සහ අත්තන කළු ඔය ඇතුළු ජලාශ කිහිපයක ජල මට්ටම් සුළු ගම් වතුර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ආපදාවට පත් වූවන්ට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ අංශ වෙත අද උපදෙස් දුන්නා. කිරිඇල්ල ඇල්ලකාව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්ධ කඩා වැටී තිබෙනවා. නිවසේ සිටි දෙදෙනෙකු සහ ඒ අසලින් ගමන්ගත් පුද්ගලයෙකු පස්කන්ධට යට වුණා. ප්‍රදේශවාසීන් කාන්තාවක් බේරාගෙන රත්නපුර මහරෝහලට ඇතුළත් කරනු ලැබුවා. අනෙක් දෙදෙනා සොයා ආරක්ෂක අංශ සහ මුදා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කළා. පස්කන්ධට යට වී සිටි 16 හැවිරිදි තරුණියගේ සිරුර අද සවස සොයාගනු ලැබුවා. අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. පාන්දර 6ට විතර වගේ ගියේ. සද්දයක් ඇහෙන්න ගත්තා. එළියට ඇවිල්ලා බලනකොට නිකන් ලයිට් වයර් එක හෙලවෙන්න වගේ ගත්තා. පල්ලෙහා කොටස සම්පූර්ණයෙන්ම නාය ගිහිල්ලා අපේ ගෙට පල්ලෙහා. පවතින ගම් වතුර හේතුවෙන් මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අවුරුදු 15ක පාසල් සිසුවෙකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසනවා. ඔහු කුඩාවැව ප්‍රාථමික විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ සිසුවෙක්. ඔහු අද අලුයම 5:30ට පමණ කිසියම් අවශ්‍යතාවක් සඳහා හැමිල්ටන් ඇල ආසන්නයට යන විට සැඩපහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. ඥාතියෙකු දරුවා බේරා ගැනීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වී තිබෙනවා. අතුරුදන් සිසුවා සොයා නාවික හමුදාවේ කිමුතුම්කරුවන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පහමාරට ඉතර ඇවිදිලා මෝලට යන්න ගිහිල්ලා එතන ඒ පාරෙන් ගිලුණා. ගිල්ලා ගහගෙන ගියා සෑහෙන දුරක්. ඊට පස්සේ අපි දෙන්නවත් ගිලුණා. මම ඊට පස්සේ තල් ගහක එල්ලිලා කෑ ගැහුවා. අරයා ඔහොම යට ගියා. අනිත් ළමයා අර බේර ගන්න ආවනේ. එයා තව දුරින් ගිහිල්ලා එයා මතු වුණා. අරයා හොයාගන්න බැරුව ගියා. මේ අතර මාදම්පේ මුගුණු වටවන ප්‍රදේශයේදී ජලපහරකට හසුව 21 හැවිරිදි තරුණයෙක් අද දහවල් මිය ගියා. ඔහු පහළ දුම්මල සූරිය මුගුණු වටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රත්නපුර දෙමළ මහාවිද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට පස්කන්ධක් කඩා වැටීමෙන් ඊට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. අලාභය රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි අප වාර්තාකරු පවසන්නේ. බියගම පේරගසන්දිය බොරළුවල පාරේ ජීවන නිවාස සංකීර්ණයට යාබද පස්කණ්ඩියක් කඩා වැටීමෙන් නිවාස 5කට හානි සිදු වුණා. තවත් නිවාස 4ක් අවදානම් තත්ත්වයේ පවතින බවයි වාර්තා වන්නේ. පාදුක්ක සිට උඩගම කීනගහවිල හරහා අවිස්සාවේල දක්වා මාර්ගයට පස්කන්ධක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කලවන යන ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත් කල්තර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර, අගලවතෙන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත් ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ලැබුව අතර මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොටසටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොටසටත්, කල්තර දිස්ත්‍රික්කයේ වලල්ලාවිල සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොටසටත්, කෑගල් දිස්ත්‍රික්කයේ දෙහිවට ප්‍රාදේශීය ලේකම් කොටසටත් අවදානමින් සිටින්න යන නිවේදන නිකුත් කරන ලැබුව අතර නායයන් පූර්ව ලක්ෂණ වන බිම ඉරිතැලීම, පවතින ඉරිතැලීම වැඩිවීම, පවතින ජල උල්පත් නැති යාම සහ මේ ජල උල්පත් වලින් මඩ වතුර ඇතිවීම, ටෙලිෆෝන් කණු ඇදීම, ගස් ඇදවීම, විදුලි කණු ඇදීම ආදී නිරීක්ෂණය කළොත් එහෙම හැකි ඉක්මනින් ආරක්ෂිත තැනක් කරා යන සිල්ලා සිටිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණිගඟ ද්‍රෝණියේ ඉහළ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවලට අද උදේ වන විට මිලිමීටර 200කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ ගංගාව පිටාර මට්ටමට ළඟා විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස දෙහියෝ විට රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත් ප්‍රදේශයන්හි දැනට හටගෙන ඇති සුළු ජල ගැලීම් තත්ත්වය සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. නමුත් විශාල ගංවතුර තත්ත්වයකට පත්වීමක් අපි අපේක්ෂා කරන්නේ නැහැ. විශේෂයෙන්ම ගංගා ඩෝනිය ආසන්නව පහත් බිම් වල පදිංචි මහජනතාව ඉතා දැඩි සැලකිල්ලෙන් ඇති වී ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් ඉතා දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ පහත් බිම් හරහා වැටි ඇති මාර්ග භාවිතා කරන වියදොරු මහත්වරුන් ඒ හරහා ගමන් නොකරන්න කියන ඉල්ලීම කරන්න කැමතියි. අධික වැසි බලපෑමෙන් කැලණිගඟ අවට වැල්ලම්පිටිය, කොළොන්නාව, කොහිලවත්ත, සේදවත්ත, මෙගොඩ කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වුණා. අතුරු මාර්ග රැසක්ද ජල ගැලීමට හසුව තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ සවස් කාලයේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගින්ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. නෙළුව, ලංකාගම, හිනිදුම, තවලම, උටුගම, මාගොඩ ආදී ප්‍රදේශවලට මෙවන විට දැඩි වර්ෂාවක් පවතිනවා. ගින්ගඟේ ජල මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් ගඟ ආශ්‍රිත පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා. හොරණ, බුලත් සිංහල, ඉංගිරිය යන ප්‍රදේශවල පහත් බිම් රැසක්ද ජලයෙන් යට වුණා. හොරණ පානදුර මාර්ගය කුළුපන ප්‍රදේශයෙන්ද හොරණ මතුගම මාර්ගය බැල්ලපිටිය ප්‍රදේශයෙන්ද අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ. කළුගඟ, කුකුලේ ගඟ සහ කුඩා ගඟෙහි ජල මට්ටම ඉහළ යාම නිසා බුලත් සිංහල මෝල්කාව මාර්ගය, බුලත් සිංහල මතුගම මාර්ගය සහ ඉහළ වෙල්ගම යන මාර්ගද ජලයෙන් යට වී තිබෙනවා. හොරණ මිල්ලනිය මොරොන්තොඩුව මාර්ගයේ කොටසක්ද ජලයෙන් යට වී පවතිනවා. අප වාර්තාකරු පවසන්නේ කළුතර නගරය ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ග රැසක්ද ජලයෙන් යට වී ඇති බවයි. කෙත්තේන පාර සහ උද්‍යාන පාර යන ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටින අතර අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගිය පුද්ගලයන්ද අපහසුතාවට ලක් වුණා. කළුගඟ සහ හංගමුව ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර සහ එළපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මාර්ග, නිවාස සහ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. ඇහැලියගොඩ මීගස්වෙල ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම කිරියැල්ල, ඇහැලියගොඩ මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. අත්තනකලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගම්පහ නාගරික සීමාවේ ප්‍රදේශ රැසක් හා පහත් බිම් ජලයෙන් යට වුණා. රත්මල් විට, අකර විට, පහළගම හා කොස්සෝ විට යන ප්‍රදේශද මෙවන විට ගංවතුරින් යට වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර ගම්පහ දුම්රිය ස්ථානය අසල ජලයෙන් කොටු වී සිටි පවුලක් නාගරික ගිනි නිවීම් ඒකකය විසින් ඊයේ රාත්‍රී මුදා ගනු ලැබුවා. අග්‍රා ඔය පිටාර ගැලීමෙන් හැටන් ඩයගම ප්‍රදේශයේ පවුල් 46කට අයත් 100 දෙනෙකු පමණ පීඩාවට පත්ව සිටිනවා. ඊයේ සිට ඇදහැලෙන වර්ෂාවෙන් දේපල රැසකටද අලාභහානි සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන්දොරටු 20ක් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. එම නිසා තප්පරයට ගණාඩි 3200ක ජලය මුදා හැරෙනවා. පහත් බිම්වල වෙසෙන ජනතාව සැලකිලිමත් වන ලෙස දන්වා තිබෙනවා. ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දැදිරුව ජලාශයේ වාන්දොරටු දෙකක් අඩි 2 බැගින් විවෘත කළ බව එහි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා ප්‍රකාශ කළා. පවතින ගංවතුර හේතුවෙන් බස්නාහිර පළාතේ ආපදාවට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් යොදවා තිබෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලටද අවශ්‍යතාවය මත නාවික හමුදා සහන කණ්ඩායම් යෙදවීමට නියමිතයි. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ අංශ වෙත අද උපදෙස් දුන්නා. ඒ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ආපදා කළමනාකරන විශේෂ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිකල මහතාට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නා. එම උපදෙස් වලට අනුව විශේෂ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට උපදෙස් දුන්නේ ජනතාවට අවශ්‍ය සහන සම්බන්ධීකරණය සිදු කරන ලෙසයි. ආපදාවට ලක්වැති ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමේදී ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහාය ලබා ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි අනතුරුදායක ස්ථානවලින් ජනතාව ඉවත් කළ යුතුයි.
සහන කඳවුරුවල උපරිම පහසුකම් ලබා දීම මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැලසීම පිළිබඳවද අමාත්‍යවරයා උපදෙස් දුන්නා. දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය අද රාත්‍රී කාලයේදී තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර සබරගමුව වයිඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී හෝ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය. ඊට අමතරව තියෙනවා දිවයිනේ තිරිකුණාමලයට ආසන්න පහළ වායු ගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවය. එතකොට මේ කරුණු සියල්ලම හේතු කොටගෙන තවදුරටත් මේ වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා ඉදිරි දින කිහිපය තුල. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් හා ජනතාවගෙන් සමාව අයදින බව නෞකාවේ හිමිකාර සමාගම වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් ආයතනයේ ප්‍රධාන විධායක ෂැමුවෙල් යස්කොවිට්ස් පවසනවා. පාරිසරික හානිය අවම කර ගැනීමට ශ්‍රී ලංකා රජයට සහාය දක්වන බවයි ඔහු සඳහන් කරන්නේ. වන්දි ලබා දීම සඳහා සිදු වූ සම්පූර්ණ හානිය තක්සේරු කළ යුතු බවද ප්‍රධාන විධායක යස්කොවිට්ස් ප්‍රකාශ කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවන පරිසර හානිය පිළිබඳ මේ වන විට දැඩි අන්තර්ජාතික අවධානයක් යොමුව තිබෙනවා. නයිට්‍රෙක් අම්ල ටොන් 25ක් හා අනිකුත් රසායනික ද්‍රව්‍ය මෙන්ම ප්ලාස්ටික් මගින්ද ශ්‍රී ලංකාවේ සමුද්‍ර හා විරලාසන්න පරිසරයට දැඩි හානියක් සිදුව ඇති බව අන්තර්ජාතික මාධ්‍ය හා පාරිසරික ආයතන පෙන්වා දෙනවා. නැවෙන් තෙල් කාන්දුවහොත් මෙම හානිය බරපතල විය හැකි බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරු ලෙස සැලකෙන්නේ පර්ල් නෞකාවේ හිමිකාර සමාගම වන සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් ෆීඩර් ආයතනයයි. එහි ප්‍රධාන විධායක ෂැමෝවෙල් යස්කොවිට්ස් සිංගප්පූරුවේ CNN රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ ඩුබායි රාජ්‍යයේ ජෙබෙල් අලි වරායෙන් රසායනික බහලුම් නැවට පැට වූ බවයි. ඒවායේ කාන්දුවක් ඇති බව කටාර් රාජ්‍යයේ හමාද් වරායෙන් දැනගන්නට ලැබුණු බව ප්‍රධාන විධායකවරයා CNN රූපවාහිනියට කියා සිටියා. හානියටපත් බහලුම් ගොඩබෑම සඳහා හමාද් වරායෙන් සහ ඉන්පසුව ඉන්දියාවේ හසීරා වරායෙන් ඉල්ලුම් කළ බවද ඔහු සඳහන් කළා. එහෙත් එම වරායන් දැනුම් දී ඇත්තේ තමන්ට ඒවා හැසිරවීම සඳහා මිනිස් බලය හා යන්ත්‍රෝපකරණ නොමැති බවයි. අනතුරුව කොළඹ වරාය දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වූ බව ඔහු පවසනවා. First of all, I'd like to express my deep regrets and apologies to the Sri Lankan people for the harm this incident has caused both to their livelihood. මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතරම සමාව ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා ජනතාවගෙන් ඔවුන්ගේ ජීවනෝපායට හා පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන්. ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නැව මොහොතේ ස්ථාවර තත්ත්වයකට පත්වන තෙක් සිටිය යුතුයි. හානිය පිළිබඳ තක්සේරුව දැන් සිදු කරමින් පවතිනවා. එය දීර්ඝ ක්‍රියාමාර්ගයක් වේවි. ප්‍රථමයෙන් සිද්ධිය සම්පූර්ණයෙන් අවසන් විය යුතු වෙනවා. ඒ අනුවයි සමස්ත හානිය පිළිබඳ තක්සේරුව සිදු කෙරෙන්නේ. අපේ සමාගම පූර්ණ රක්ෂණයක් සිදු කර තිනවා. නෞකාව නිරීක්ෂණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද දහවල් එම ස්ථානයට ළඟා වුණා. ඉකුත් මැයි මාස 20 වෙනිදා ගින්න හට ගැනීමට පෙර හා පසුව නෞකාවේ කපිතාන්වරයා සිංගප්පූරු මව් සමාගම හා මෙරට නියෝජිත ආයතනයේ වෙත යවන ලද සහ පිළිතුරු ලෙස ලද සියලු විද්‍යුත් තැපැල් පණිවුඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. එමගින් නෞකාවෙන් ඉල්ලා සිටි සහාය හා නෞකාවට දෙන ලද උපදෙස් ගැන විශ්ලේෂණයක් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. කපිතාන්වරයා ඇතුළු 13 දෙනෙකුගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මිට අමතරව ඊයේ දින චීෆ් ඔෆිසර් එසේත් නැතිනම් නැවේ ප්‍රධාන නිලධාරී ලෙස හඳුන්වන තැනැත්තාගේ ප්‍රකාශය සටහන් කරා. මෙම රසායන ද්‍රව්‍ය සහිත කන්ටේනරය හෝ කන්ටේනර තිබූ ආකාරය ඒ වගේම අනිකුත් කන්ටේනර තිබූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කර ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. අපිට පැහැදිලිවම කියන්නට පුළුවන් කාරණේ තමයි මෙම නෞකාවේ තිබුණු බංක ඔයිල් එහෙම නැත්නම් නෞකාවේ ධාවනය සඳහා තිබෙන ඉන්ධන පිටවීමක් විසිරීමක් වෙලා නැහැ. ඒක තමයි අපි විය හැකි සිද්ධිය විදිහට අපි බොහොම සූදානම්ින් සිටින්නේ. නමුත් ඒ වගේ දෙයක් තාම සිද්ධ වෙලා නැහැ කියලා පැහැදිලිව කියන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා නම් ඉතාමත් විශාල වන්දි එහෙම කියලා නෑ. අපි මෙතනදී කරන්නේ රජයක් විදිහට රටක් විදිහට අපිට ගිය වියදම අපේට වුණ ආර්ථික හානිය අපිට වුණ පාරිසරික හානිය ගණනය කරලා ඒ හානි පූර්ණය කරගන්න එක තමයි අපි සිද්ධ කරන්නේ. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ දීවරීන් පිරිසක් පෙත්සම ඉදිරිපත් කළා. අනතුරක් පවතිද්දී නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. කොරෝනා වසංගතයේ මර්ධනයට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරිය එන්නත් කරන ක්‍රියාවලියට ලබා දී හැකි සහාය පිළිබඳවද අදහස් දැක්වුවා. වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට බ්‍රිතාන්‍ය රජය ලබා දෙන දායකත්වයේද මෙහිදී අවධානයට ලක් කෙරුණා. 2030 වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරුණා. සූර්ය ශක්තිය ගබඩා කිරීමට හා සම්ප්‍රේෂණයට සහාය දීමටත් ඇය එකඟතාව පළ කළා. කාබනික පොහොර භාවිතයට හුරුවීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපතිතුමා ගත් තීරණය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගේ ඇගීමට ලක් වුණා. 20.8%ක්ව පවතින වන ආවරණය 30% දක්වා වර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඊට අවශ්‍ය දැනුම හා ක්‍රමවේද ලබා දීමටද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු වුණා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යයනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබා දෙන ලෙසට ජනාධිපතිතුමා මෙහිදී ඉල්ලා සිටියා. ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා ඉඩම් ගැටලුව විසඳීම ඇතුළුව අනිකුත් කාරණා සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද පැහැදිලි කළා. මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඇන්ඩ්‍රූ ප්‍රයිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්තුරුද මේ අවස්ථාවට එක්ව සිටියා. අන්තර්ජාතික වශයෙන් කොරෝනා එන්නත් බෙදා හැරීමේ ඇමරිකානු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවටද එන්නත් පිරිනමන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා. ගෝලීය වශයෙන් COVID-19 රෝගයට එරෙහි වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශිත වැඩසටහන යටතේ ලෝපුරා බෙදා හැරීමට නිමිත ඇමරිකානු එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 80 ඉක්මවනවා. ඉන් 75%ක් බෙදා හරිනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ කොවැක්ස් එන්නත් බෙදා හැරීමේ වැඩසටහන යටතේ. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට රටවල් රැසක් හදිසි තත්ත්වයේ යටතේ එන්නත් ඉල්ලා ඇති බව තවල මන්දිරය ප්‍රකාශ කරනවා. මේ තත්ත්වයේ සැලකිල්ලටගෙන එන්නත් මාත්‍රා මිලියන 25ක් ඇමරිකාව විසින් බෙදා හරිනු ලැබීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇතුළු තවත් ආසියානු රටවල් 18කට එන්නත් මාත්‍රා මිලියන 7ක් බෙදා හැරෙනවා. ජුනි මාසය අවසන් වීමට පෙර ආතුව එම එන්නත් සැපයීමට නියමිතයි. දකුණු හා මධ්‍යම ඇමරිකානු කලාපයට එන්නත් මාත්‍රා මිලියන 6ක්ද අප්‍රිකාවට මාත්‍රා මිලියන 5ක්ද ඇමරිකාවේ විශේෂ සබඳතා සහිත රාජ්‍යයන් සඳහා තවත් මාත්‍රා මිලියන 6ක්ද බෙදා හැරෙනවා. මේ යටතේ බෙදා හැරෙන එන්නත් වර්ග නිෂ්පාදනය සැපයුම හා අවශ්‍යතාව සලකා බලා තීරණය කිරීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නිර්දේශ යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන සඳහා ඩොලර් කෝටි 200ක් හදිසි ආධාර වශයෙන්ද ඉදිරි වසර තුල තවත් ඩොලර් කෝටි 200ක්ද ලබා දීමට නියමිතයි. ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ මේ ලෝකයට එන්නත් ප්‍රදානය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ඇමරිකාවේ කාර්යභාරය ඉටු කිරීමක් වන බවයි. මේ අතර ඇමරිකානු රජය එරට USAID ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර තොගයක් කඩිනමින් සැපීමට පියවරගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවකයන් සඳහා වන ආරක්ෂිත ඇඳුම් කට්ටල 8,80,000ක් ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඔක්සිමීටර 1,200ක් ඇතුළු වෛද්‍ය උපකරණ එම තොගයට අයත් වනවා. ඇමරිකානු ආධාර අද දිවයිනට ළඟාවීමට නියමිතයි. ඇමරිකානු රජය මීට පෙර ආතුවද ශ්‍රී ලංකා රජයේ COVID-19 රෝග ප්‍රතිචාර වැඩසටහන සඳහා ඩොලර් මිලියන 11.3ක හදිසි ආධාර ලබා දී තිබෙනවා. ශ්වසන ආධාරක යන්ත්‍ර 200ක්ද පරිත්‍යාග කෙරුණා. ඔස්ට්‍රේලියානු රජයද අද ශ්‍රී ලංකාවට වෛද්‍යාධාර තොගයක් පරිත්‍යාග කළා. ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් ප්‍රවාහන යානයකින් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ඒවා රැගෙන එනු ලැබුවා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 2,45,000කට අධිකයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය මාත්‍ය ඩී.වී. චානක හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පවතින ගෝලීය කොරෝනා වසංගතය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ලෝකයේම උඩු යටිකුරු වී ඇති අතර විවිධ ක්ෂේත්‍ර කඩාවැටී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. මෙම ව්‍යසනය ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා සිය ජීවිතය පිළිබඳ හෝ තැකීමක් නොකර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත කාර්ය මණ්ඩලයේ ඉටු කරන මෙහෙයට සමගයේ කෘතවේදීත්වයේ පිරිනැමිය යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
කොරෝනා වසංගතය දරුණු ලෙස පවතින අප්‍රිකාව හෝ ලතින් අමරිකානු රටවල සිට පැමිණෙන මගීන් හා ගුවන් යානා සඳහා තහනමක් පැනවීමට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පියවරගෙන තිබෙනවා. ගත වූ දින 14ක කාලය තුළ එම කලාපයේ සංචාරය කළ හෝ අදාළ ගුවන් තොටුපළක් හරහා වෙනත් ගුවන් යානයකට මාරු මගීන් සඳහා මෙම තහනම ක්‍රියාත්මකයි. වියට්නාමය හා ඉන්දියාව යන රටවල සිට මෙරටට පැමිණෙන්නන්ට පැන වූ ගුවන් තහනමද තව දුරටත් ක්‍රියාත්මකයි. මේ අතර කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය යටතේ 48125 දෙනෙකුට ඊයේ දිනය තුල එන්නත ලබා දී තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ දෙවැනි මාත්‍රා 15000ක් සහ පළමු මාත්‍රා 50000ක් එළඹෙන සතියේදී මෙරට ලැබීමට නියමිත බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 795 දෙනෙකුට ලබා දී ඇති අතර සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 45047. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 2283 දෙනෙක්. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා 2032816ක් ලබා දී තිබෙනවා. සෞඛ්‍යංශ සඳහන් කරන්නේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 9,25242 දෙනෙකුට සහ එහි දෙවැනි මාත්‍රාව 3,50,958 දෙනෙකුට ලබා දී ඇති බවයි. සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව 8,91,630 දෙනෙකුට ලබා දී ඇති අතර ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 64,986 දෙනෙක්. ගොතටුව කන්දේ විහාරයේදීද සයිනෝෆාර්ම් එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වුණා. එන්නත් කරන්නේ කරදරයක් නැතු කරගත්ත ගොඩාක් වටිනා දෙයක්. ගොඩාක් ස්තුතියි. දෙයනේ කියලා ගහගත්ත ලොකු පිනක් මේක. කිසිම කරදරයකින් තොරව සියලු දෙනාටම එන්නත් ලබා ගැනීමට හොඳ වැඩපිළිවෙලක් සකස් කරලා තිබුණා. ඒ ගැන අපි බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා. තවත් සයිනෝෆාර්ම් එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වුණේ කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේදී. දහසකට අධික පිරිසකට එහිදී එන්නත ලබා දී තිබෙනවා. පිළියන්දර දැල්තර නැගෙනහිර සහ දැල්තර බටහිර යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව සඳහා සයිනෝෆාර්ම් එන්නත ලබා දීම අද සිදු කෙරුණා. ඒ දැල්තර සුමනාරාම විහාරස්ථානයේදී එන්නත් ලබා දෙනවා. ඒ කාර්යභාරය වගකිය යුතුයි. ඉතාමත්ම හොඳට නිවැරදිව ඉතාමත්ම හොඳින් ඒ කටයුතු සිද්ධ කළයි කියන බවට මම සහතික කරනවා. හෝමාගම පිටිපන උත්තරාරාම විහාරස්ථානයේදීද එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. විනාඩි 20ක් විතර ඇතුළතදී එන්නත් කරන වැඩසටහන සහභාගී වෙන්න පුළුවන් වුණා. ටෝකන් ක්‍රමයක් යටතේ සෞඛ්‍යාංශයේ කාර්යයත් සියලු දෙනාම වැඩසටහන ඉතා හොඳින් කරගෙන ගියා. කොවිඩ්-19 රෝගයේ වැළඳුණු 2735 දෙනෙක් අද හඳුනා ගනු ලැබුවා. සුවය ලැබූ 1884 දෙනෙක් රෝහල් වලින් අද පිටව ගියා. ඒ අනුව කොවිඩ්-19 රෝගිය වැළඳී පූර්ණ සුවය ලබා ඇති සමස්ත පිරිස 1,64,281 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 32690 දෙනෙක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මැයි 11 සිට ඊයේ දක්වා සිදු කොවිඩ්-19 පුද්ගල මරණ 42ක් තහවුරු කරනු ලැබුවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1608ක් බවට පත්ව තිබෙනවා. පහුගිය දින 10කට පමණ ප්‍රථම තිබුණු සංඛ්‍යාවත් එක්ක ඊයේ 3000 ඉක්මවලා රෝගීන් වාර්තා වෙනකොට දින 10කට පමණ ප්‍රථම මේ ආකාරයෙන්ම වැඩිවීමක් තිබුණා. ඒ වැඩි වුණු රෝගීන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කරලා ඒ ආශ්‍රිතයින්ගෙන් ගත්ත PCR පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් පහුගිය දිනවල කරලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල හැටියට ලැබෙන කණ්ඩායම් තමා මේ විදිහට වැඩි වෙන්නේ. මේක අපේ පාලන කටයුතු වෙන ආකාරයකට සංකූලතාවයකටපත් නොවුනොත් මේ කරන පාලන ක්‍රියාවලිය මේ ආකාරයටම සිද්ධ වුණොත් ඉදිරියේදී පහුගිය දින 10කට පෙර තිබුණු රටාවම ඉහළ පහළ යමින් නමුත් සංඛ්‍යාත්මකව අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දින 10කට පෙර උපරිම සංඛ්‍යාව 3500 ඉක්මවලා ගියා. අපි මේ අවතාවෙත් 3000 ගණනක් රෝගීන් ආවට පාලන ක්‍රමය නිවැරදිව සිද්ධ වෙනවා නම් මම හිතනවා ඒ තරමට වැඩි නොවි මේක පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කොවිඩ්-19 රෝගීන් වැළකීමට ප්‍රතිකාර ලෙස මීට පෙර භාවිත නොකළ ඖෂධ ශාකසාර හෝ වෙනත් දේවල් අත්හදා බැලීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොනම ආකාරයෙන් හෝ අවදානම් සහිත අත්හදා බැලීම් වලට යන්න එපා. විශේෂයෙන්ම අපේ ශරීරයත් එක්ක අපි කරන සටනක් අපිට කොහොමත් මාරාන්තික සතුරෙක් මේ මොහොතේ ඉන්නවා. ඊට අමතරව අපි තවත් අපිට මාරාන්තික ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් දේවල් අපි ශරීරයට ඇතුළත් කරගත්තොත් මේ තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා. කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට අදාළ සායන අමතා අවශ්‍ය ඖෂධ තැපෑල මගින් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ තිබෙනවා. එහි දුරකථන අංක www.runews.lk ජාතික රූපවාහිනී වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
නොයෙකුත් සායන වලින් බෙහෙත් ලබා ගන්න අපේ මහ ජනතාව ඉන්නවා. මෙම සායන වලට පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ඔවුන්ගේ ලියාපදිංචි ලිපිනයට ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඔවුන් විසින් ඔවුන්ගේ ක්ලිනික් පොතේ සටහන් කර සායනයට ලබා දී ඇති ඔවුන්ගේ පදිංචි ලිපිනයට මාසයකට සරිලන හෝ මාස 2කට සරිලන ප්‍රමාණයේ බෙහෙත් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙනවා. මේ වන විට ඔබ ඔබගේ සායනයට ඔබගේ නිවැරදි ලිපිනය ලබා දීලා නැත්නම් එම රෝහලට ටෙලිෆෝන් මාර්ගයෙන් අමතා ඔබගේ ලිපිනය ලබා දිය හැකියි. හැටන් දික්කොය ප්‍රදේශයේ 23 දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනුණා. නාවලපිටියේ පස්භාගයේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ ආශ්‍රිතව COVID-19 රෝගීන් 38 දෙනෙකු හඳුනාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලන්ත වික්‍රමගේ මහතා පවසනවා. අම්පාර වලතාපිටිය ප්‍රදේශයට සංචාරන සීමා පැනවීමට පියවරගෙන තිබෙනවා. ඊයේ එම ප්‍රදේශයෙන් COVID-19 රෝගීන් 32 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් කළුතර වස්කඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේ 16 දිනකට COVID-19 රෝගයේ වැළඳී ඇති බැවින් ඒ තාවකාලිකව වසා දමන ලෙස ඉකුත් 29 වෙනිදා එහි පාලන අධිකාරියට උපදෙස් ලබා දුන්නද ඔවුන් ඒ ක්‍රියාවට නන්වා නැහැ. එහි සේවකයන් 150 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කර තිබෙනවා. කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන් කොවිඩ් ආසාදිත 61 දෙනෙකු හඳුනාගත් බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළා. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. නැගෙනහිර ආරක්ෂක සේනාඥාපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ මේ සිදු කෙරුණා. එවැනි කටයුතු නිරීක්ෂණයට හමුදා ප්‍රධානීන් පිරිසක් එක් වුණා. COVID-19 රෝගීන් 253කට අධික පිරිසක් එහි ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඇල්පිටිය ප්‍රදේශයේ ස්ථාපනය කරන COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය ඇඳන් ඇතුළු උපකරණ තොගයක් ඊයේ පරිත්‍යාග කෙරුණා. ඒ ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලි පෞද්ගලික සමාගම එක්වයි. රුපියල් 23 ලක්ෂයක් මීට වැය කර තිබෙනවා. උපකරණ තොගේ ඊයේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත බාර දෙනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. COVID-19 රෝගීන් සඳහා වෙන් කර ඇති හෝමාගම මූලික රෝහලට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් පද්ධතියක් ඔක්සිජන් ලීටර් 10,000ක ධාරිතාවෙන් යුතුව ස්ථාපනය කෙරුණා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉංජිනේරු සංගමේ පරිත්‍යාගයක්. HDU ඇඳන් කිහිපයක්ද පරිත්‍යාග කෙරුණා. එම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහතාද එක්ව සිටියා. මාසෝල්ඩින් ආයතනයේ සිම්ලයින් ස්ලිම්ටෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මූල්‍ය අනුග්‍රහයෙන් ඔක්සිජන් ටැංකියක් කුලියාපිටියේ ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරුණා. ඒ ලීටර් 6,000ක ධාරිතාවකින් යුක්තයි. ඊට ඔක්සිජන් ලබා දෙන ගෑස්වර්ඩ් ආයතනයේ පුරා මාස 3ක් නොමිලේ සායනික ඔක්සිජන් ලබා දීමටද එකඟ වී තිබෙනවා. සීක්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඔස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන තිබෙනවා. බටහිර මෙල්බර්න් ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා පොකිරෙන් නව වෛරස් ආසාදිතයින් දෙදෙනෙකු සොයාගත් බවයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ. නව ඔස්ට්‍රේලියානු ප්‍රභේදය ඉන්දියා හා බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදවල ලක්ෂණ පෙන්눔 කරන බව වාර්තා වනවා. ඒ නම් කර ඇත්තේ B16යි 17 දෙක වශයෙන්. කෙසේ වෙතත් මෙල්බර්න් නුවරින් වාර්තා වූ අනිකුත් ආසාදිතයන් තුළ මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය දක්නට නොලැබෙන බව වෛද්‍යවරුන් කියා සිටියා. මේ තත්ත්වය නිසා වික්ටෝරියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක දැඩි සංචරණ සීමා හා තහනම් නියෝග තවදුරටත් දීර්ඝ කරන බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ උත්තරකාන්ත ප්‍රදේශයේ පොලිස් සේවාව ඉතා දරුණු ලෙස කොරෝනා ආසාදනයට ගොදුරු වී තිබෙනවා. ආසාදිත පොලිස් බටයන් 2300කට අධික පිරිසක් මෙවන විට ප්‍රතිකාර ලබන බවයි ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් 750කට අධික සංඛ්‍යාවක්ද ආසාදිත වී තිබෙනවා. කොරෝනා ආසාදනයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් පොලිස් බටයන් 5 දෙනෙකු හා පවුල්වල සමාජිකයන් 64 දෙනෙකු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. ආසාදිත පොලිස් බටයන් 93 දෙනෙකු එන්නත් මාත්‍රා 2ම ලබා තිබීමද විශේෂත්වයක්. මේ වාර්තා වූයේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අවස්ථාවකයි. ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් බයෝඑන්ටෙක් හෝ මොඩර්නා එන්නත ලබාගත හැකි බව කැනඩා වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ ලෝපුරා ඇස්ට්‍රාසෙනකා එන්නතේ හිඟයක් පවතින අවස්ථාවකයි. ප්‍රමාණවත් ලෙස ඇස්ට්‍රාසෙනකා එන්නත් නොලැබීම නිසා පළමු මාත්‍රාව ලබාගත් විවිධ රටවල ජනතාව දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. සංචරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම අද දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. පළමු වටයේදී නිශ්චිතව හඳුනාගත් පවුල් සඳහා 5000 දීමනාව ලබා දෙන අතර ජීවනෝපාය අහිමි වූ සහනාධාර ලැබිය යුතු සෙසු පිරිස පිළිබඳ තොරතුරු ඒකරාශී කරමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍ය ශේහන් සේමසිංහ මහතා පවසන්නේ. එම තොරතුරු ලැබුණු පසු ඔවුන්ටද දීමනාව ලබා දීමට නියමිතයි.
නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගම්මානවල සමෘද්ධිලාභීන්ට රුපියල් 5000 දීමනාව පිරිනැමුණේ ලිඳවැව සමෘද්ධි බැංකු පරිශ්‍රයේදී. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී KPS කුමාරසිරි මහතා එක්ව සිටියා. වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධි කලාප 5කට අයත් ග්‍රාම නිලධාරී වසම් 60ක පවුල් 12581කට රුපියල් 5000 දීමනාව හිමි වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 63කට අධික මුදලක් වෙන් කර තිබෙනවා. පින් අනුමෝදන් විය යුතුයි සියලුම දෙනා. ගාල්ල කඩවස් අතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සමෘද්ධිලාභීන් 5600 දෙනෙකුට සහ බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සමෘද්ධිලාභීන් 1374 දෙනෙකුටද රුපියල් 5000 දීමනාව හිමි වුණා. රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට පැමිණීමට නොහැකි අක්මීමන ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයන් සඳහා ඔවුන්ගේ නිවෙස් වෙතටම ගොස් දීමනාව ලබා දුන්නා. මාතර නගරය ඇතුළු ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන්ටද රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිදු කෙරුණා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16ක සමෘද්ධි බැංකු සංගම් නියෝජිතයින් හරහා දීමනාව බෙදා හැරුණා. රස්සාවල් කරගන්නත් බෑ. ගෙවල් වල ඉන්නේ මේ දවස්වල ඉතින් අපිට ගොඩාක් සහනයක්. රුපියල් 5000 දීමනාව ලබා දීම මහනුවර දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක බව අප වාර්තාකරු පවසනවා. රට වහලා තියෙන වෙලාවේ අපිට කර කියා ගන්න නැති වෙලාවේ මේ දින සහයෝගයට ඉතාම බොහොමත්ම පිං කියලා තමයි කියන්න තියෙන්නේ. එදා වේලා අපි කීයක් හරි හොයාගෙන ජීවත් වුණා. දැන් රට වහලා අපිට මොනවත් කීයක්වත් හොයාගන්න නැහැ. බොහොම ස්තුතියි බොහොම පිං මේ 5000 ලබා දෙනවට. රජේන්ද්‍ර මේ සහනය ඉතා අගය කොට සලකනවා. පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධිලාභීන් හා ජීවනෝපාය හිමි පවුල් 34000ක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම ඊයේ ආරම්භ වුණා. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 17ක්. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම සේවා වසම් 43ක සමෘද්ධිලාභීන් 3046ක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිදු කෙරුණා. අපිට ලොකු දෙයක් මේ 5000 දෙන එක. සතියක් දෙකකට ළමයින්ට කන දෙන්න බඩු ටිකක් අරගෙන යන්න පුළුවන් මේක අරගෙන ගිහින්. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වසම් 60ක් තුල රුපියල් 5000 දීමනාව ලබා දීම ඊයේ සිට ක්‍රියාත්මකයි. රුපියල් මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 4084 දෙනෙකු අතරේ බෙදා හැරුණා. මිනිස්සු අසරණ වෙලා ඉන්න මොහොතක් මේ මොහොත. ඒ මොහොතට මේ වගේ මේ මුදල උනත් ලොකු වටිනාකමක් තියෙනවා. මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 64ක සමෘද්ධිලාභීන් 4200 දෙනෙකුට රුපියල් 5000 සහනාධාරයේ හිමි වෙනවා. මේ බෙහෙත් ගන්න ලොකු පිටු අහලා අපිට දෙන හැම වාරයකම අපිට 5000 ලැබුණා. මොකටවත් ලොකුම සහනයක් අපිට මේ වෙලාවෙ ලැබිච්ච එක ගැන. මේ රස්සාවල නැතුව කුලී වැඩ කරන අය ගෙදරට වෙලා ඉන්නේ මේ අද 5000 දෙනවා කියන සෑහෙන වටිනා ලොකු පිනක්. 100,000 ගුණයකින් රුපියල් 5000 වටිනාකම මිනිසුන්ට දැනෙන මොකද මිනිස්සු ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන නිසා මේ දවස්වල. අපි මුල් වටේදී මේ නිශ්චිතව හඳුනාගත්ත පවුල් එකක සඳහා ලබා දීමට කටයුතු කරනවා වගේම ලැබිය යුතු විශේෂයෙන්ම ආදායම අහිමි වෙච්ච කණ්ඩායම් පිළිබඳව තොරතුරු ඒකරාශී කරමින් පවතිනවා. ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් නිශ්චිත තොරතුරු අපිට ලබා දීමෙන් පසුව අපිට පුළුවන් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න. ඒක කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙච්ච කාල සීමාවට වඩා වැඩි කාලයක් ගත වේවි. මොකද අපේ නිලධාරී කණ්ඩායම් රැස් කරන්නේ නැහැ. ඊටාම කුඩා කණ්ඩායම් වගේම තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා තමයි මේ මුදල් බාර දීම සිදු කරන්නේ. ඉතින් කිසියම් කාලයක් ඒ සඳහා අපිට ගත වේවි. එක පැත්තකින් මේ 5000 දීමනාව ලබා දෙද්දී අනික් පැත්තෙන් මූල්‍ය අංශය තුළ විවිධ අපහසුතාවයන් වලට පත්වෙච්ච අයට ණය සහන කාලය ලබා දීමටත් කටයුතු කරනවා. ඒ අනුව අපි අවුරුදු 2කට ආසන්න කාලයක් අපේ රට තුළ ණය සහන කාලයක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඒ තීන්දුව తీරන අරගෙන තියෙනවා මේ දීර්ඝ වෙන කාලයත් එක්ක. කාබනික පොහොර ආනයනය සම්පන්තයෙන් කූට ව්‍යාපාරික කුමන්ත්‍රණයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමකේ මහතා පවසනවා. කාබනික පොහොර ආනයනය සිදුවන්නේ නම් ඉහළ ප්‍රමිතියකින් යුත් පොහොර ගෙන්වීම විශේෂඥ කමිටුවක් හරහා සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. අපේ රටට කාබනික පොහොර ආනයනය කිරීම විශාල ගැටලු ගණනාවක් නිර්මාණය වීමේ අනතුරක් තිබෙනවා. සැබවින්ම මෙම තීන්දුව ගැනීමේදී තමන්ගේ සමීපතම කවයන් ලෝකයේ තියෙන කුණු ගොඩවල් ලංකාවට කාබනික පොහොර ලෙස මුවාවෙන් ගොඩ බෑම සඳහා ගෙන්වීම සඳහා ව්‍යාපාරික කූටු වමනාවක් තිබුණාද කියන සැකය තිබුණා. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට වගකීමකින් කියන්න ඕනේ අපි අනිවාර්යයෙන් පොහොර ආනයනය කරනවා නම් අපි ජීවාණුහරණය කරන ලද කිසිදු ජීවියෙක් නොමැති මිශ්‍ර ද්‍රව්‍ය කිසිවක් නැති මිනිස් මල ද්‍රව්‍ය නාගරික කැලිකසල ඒ කිසිම දෙයක් නිෂ්පාදනයක් අපි මේ රටට ගෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි ලෝකයේ තියෙන උසස්ම ප්‍රමිතියෙන් යුක්ත පොහොර තමයි අපි ආනයනය කරනවා නම් ආනයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳ අවධානය යොමු වුණත් අපිට දැනෙනවා මේ වෙනකොට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට පොහොර ආනයනය කිරීමක අවශ්‍යතාවයක් සිදු වෙන්නේ නැති වෙයි. මොකද දේශීය මට්ටමේ අපිට අවශ්‍ය පොහොර මේ රටේ නිෂ්පාදනය කරගන්න හැකි වෙයි කියන දැඩි විශ්වාසයක් අපි ළඟ තියෙනවා. යම් අවස්ථාවකදී පොහොර ආනයනය කිරීමක් අවශ්‍ය වුවොත් ඒ සම්බන්ධයෙන් අපි වාම විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු අපි විශේෂඥයන් සැදුම්ලත් කමිටුවක් පත් කරලා තියෙනවා. එහෙම ආනයනය කිරීමක් කරන්න අවශ්‍ය නම් ඒ පිළිබඳ සොයාබැලීම
බැලීම සඳහා අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ නිසා අපි සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ කාබනික පොහොර සම්බන්ධයෙන් අනියම් බියක් ඇති කරගත යුතු නැහැ. රජයක් හැටියට එළවෙන මහකන්නයට සියලුම ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ලබන සතුටා ඉඳලා ලංකාවේ සෑම ගොවි ජන මධ්‍යස්ථානයකම කාබනික පොහොර නිෂ්පාදකයන් අපි ලියාපදිංචි කරනවා. ඒ වගේම එළවෙන සතුටා ඉඳලා සෑම ගොවි ජන මධ්‍යස්ථානයකම ගොවියන් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අපි ඒ ලියාපදිංචි කරගන්නවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව තමයි ගොවියා කාබනික පොහොර නිෂ්පාදනය කරනවා නම් ඒ සඳහා ඔහුට මුදලක් ගෙවන්න. ඒ වගේම අපි නිෂ්පාදනය කරනවා නම් යම් පුද්ගලයෙක් ඒක අපේ පොහොර සමාගම් හරහා මිලදී ගන්න අපි බලාපොරොත්තු වෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරියට වාර්තා කරන පිරිස් සත්‍ය වශයෙන්ම ස්ථානවල සිටින්නේද යන්න පරීක්ෂා කිරීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. අදාළ විමර්ශන සඳහා නිලධාරී කණ්ඩායම් 6ක් යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ. කොළඹ නගරයට ඇතුළු වන වාහන පදවන පුද්ගලයන් ඒ වගේම වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගේ විස්තර අදාළ මාර්ග බාධකවලදී අහඹු ලෙස ලබා ගැනීමක් සිදු කරනවා. එසේ සිදු කිරීමෙන් අනතුරුව එම කාර්යාලවලට පැමිණ අදාළ පුද්ගලයන් එම ස්ථානයේ සිටීද ඔවුන් රාජකාරී සඳහා කැඳවා තිබේද යන්න පිළිබඳව මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබනවා. එයට හේතුව මේ සංචරණ සීමාව ලබන 14 වෙනිදා දක්වා පැවැත්වෙනවා. විශේෂයෙන්ම ලබන සතිය තීරණාත්මකව සංචරණ සීමා කරගත යුතු සතියක්. ඒ නිසා ඊට අනුගතව කටයුතු කිරීම හැම කෙනෙකුගේම වගකීමක් හා යුතුකමක් වෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරුපහේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගන්න ලැබූ සැකකරුවන් 7 දෙනා එපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලයා එපමත කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගන්න ලැබූ සැකකරුවන් 9 දෙනෙකු සහ සැකකාරියන් 30 දෙනෙකු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණා. නඩුව ලබන අගෝස්තු 27 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. එපමත මුදා හැරීමෙන් අනතුරුව ඔවුන්ගෙන් 6 දෙනෙකු පස්සර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ කරා රැගෙන යාමට පියවර ගැනීම අතර චන්දිමාල් ජයසිංහගේ මව නිවසේ නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර උපන්දින සාදයට අදාළ CCTV දර්ශන පෙළක් අද මාධ්‍යයට මුදා හැරුණා. සංචරණ සීමා සම්බන්ධ සෝදිසි මෙහෙයුම් අදත් ප්‍රදේශ රැසක ක්‍රියාත්මකයි. කොළඹට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැය 24 කාලයකට වළංගු වන ස්ටිකර් එළවීම අද දිනේත් සිදු කෙරුණා. බස්නාහිර පළාතට ඇතුළු වන වාහන සම්බන්ධ විශේෂ සංගණනයක් ඊයේ පැවැත්වුණා. ඒ උදේ 6:30 සිට 9:30 දක්වා. පොලිසිය සඳහන් කළේ එම කාලයේදී වාහන 62235ක් කොළඹ නගරයට ඇතුළු වී ඇති බවයි. මෙම ඇතුළත් කළ වාහන සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් එනම් 27%ක් පමණ මූල්‍ය ආයතන වලට අදාළ වාහන බවයි පෙනී ගොස් තිබෙන්නේ. එම සංඛ්‍යාව 16571ක් බවට අනාවරණය වී තිබෙනවා. මීට අමතරව කිසිම හේතුවක් නොමැතිව කොළඹ නගරයට ඇතුළත් කරන ලද වාහන සංඛ්‍යාව 1673ක්. මෙම වාහන වලින් පැමිණි පුද්ගලයන්ට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ වගේම දැඩි ලෙස සංචාරණ නීති උල්ලංඝනය කරන ලද වාහන පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර රෝහල් කාර්ය මණ්ඩලයක් රැගත් බස් රථයක් අද උදේ කළුතර දකුණ මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක් කෙරුණා. බස් රථය තුල සෞඛ්‍යාංශයේ නොවන වෙනත් රජයේ සේවකයින්ද සිටි බවයි වාර්තා වන්නේ. ඒතර ඇයි මේ විවිධ කට්ටිය මේක දාගෙන යන්නේ? හරි මම මේ අහනවා ඔයාලා තේරුම් ගන්න මේක. මේ කැටගරි කරලා මේ විදිහට වෙන වෙනම දුවන්නේ යම් රෝගියෙක් එක තැනකින් අහු වුණොත් එහෙම එතකොට අපි නිරෝධායනය කරන්න ඕනේ මේ සෙට් එක විතරයි. දැන් ඔයාලා උසාවියේ කට්ටියයි තව කට්ටියයි මේක ඔක්කොම දාන ඊට පස්සේ එක රෝගියෙක් මේ බස් එකකින් අහු වුණොත් එහෙම කොරෝනා රෝගියෙක් අපි ඒ ඔක්කොටම පැතිරලා ඉවරයි. ඒක නිසා තමයි ඔයාලට වෙන වෙන වශයෙන් මේ බස් දීලා තියෙන්නේ. අනුරාධපුර නගරයට පැමිණෙන ජනතාව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන්නේද යන සොයා බැලීමේ විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුරාධපුර නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිසිය එක්වයි. මෙහිදී අත්‍යවශ්‍ය සේවා සඳහා නොපැමිණි පුද්ගලයන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකල 886 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායනයේ ලක් කර ඇති හා හුදකලා ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් රුපියල් 1000ක සතොස්ස සහනමලු බෙදා හැරීම අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍යාචාර්ය බන්දුලු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය මේ සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගියවන්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද දිනේ සිට කම්පා දිස්ත්‍රික්කයේ යුද හමුදාවේ රථමගින් සතොස අපේ කාර්ය මණ්ඩලවල සේවකයන් රුපියල් 1000ක මිලට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 10ක් සහන මල්ලක් වශයෙන් ලබා දීමේ ක්‍රියාන්විතයේ සිද්ධ වෙනවා. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ මංගල්‍ය චාරිත්‍ර සඳහා පමණක් සීමා කිරීමට පීවරගෙන තිබෙනවා. ජූලි 10 ආරම්භ කෙරෙන ඇසළ මංගල්‍ය ජූලි 24 වන දින දියකැපීමේ චාරිත්‍රයෙන් අවසන් වීමට නියමිතයි. මොන්රාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පෙරහැර කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින සහ 2020 ක්‍රිකට් තරඟාවලිය ලබන 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබෙනවා. තරඟාවලියට එක්දින තරඟ 3ක් සහ 2020 තරඟ 3ක් ඇතුළත්. තරඟාවලිය ආරම්භ කරමින් පළමු 2020 තරඟයේ 23 වෙනිදා පැවැත්වෙන්නේ කාඩ්සිදී. දෙවැනි 2020 තරඟයේ ජුනි 24 වෙනිදාත් තුන්වන තරඟයේ 26 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි. පළමු එක්දින තරඟය ආරම්භ වන්නේ ජුනි මාස 29 වෙනිදායි. තරඟාවලිය ජූලි 4 වෙනිදා අවසන් වීමට නියමිතයි. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශන නිමාවට පත් කරනවා. අයිබෝවන්.